අයිබෝවන් tuition.lk වෙබ් අඩවිය වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා. මේ වෙබ් අඩවිය තුළ එක වසරේ සිට 13 වසර දක්වා වූ සියලුම විෂය ඒකකයන් උගන්වනු ලබන අතර ඒ විෂය ඒකකයන් වලට අදාළ ප්‍රශ්න පත්‍ර වලින්ද සමන්විත වෙනවා. එතකොට ඕගලන්ට පුළුවන් මේ ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු සපයලා අපිට එව්වහන් පස්සේ ඕගලන්ගේ යම් ආකාරයක විෂය දැනුම කොතනකද තියෙන්නේ කියලා පරීක්ෂා කරගන්න. මම බුද්ධික සිරාන් මම උගන්වන්නේ තර්ක ශාස්ත්‍රය හා විද්‍යාත්මක ක්‍රමය කියන විෂය ඒකකය. එතකොට මම මීට පෙර වීඩියෝ වලින් 12 වසරට නියමිත තර්ක ශාස්ත්‍රය සම්බන්ධ කරුණු සාකච්ඡා කරා. ඒකට අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා මෙච්චර කාලයකට අපි සාකච්ඡා කරපු තර්ක ශාස්ත්‍රීය කාරණාවල සමස්ත එකතුව වෙන ආඛ්‍යාතකරණය කියන 13 වසරට නියමිත පාඩම ගැන. එතකොට ආඛ්‍යාතකරණය තුළ මූලික වශයෙන්ම අපිට පළවෙනියටම හම්බ වෙනවා පළවෙනි ඒකකයේ ලෙස සුනිෂ්පන්න සූත්‍ර නිගමනය කිරීම කියන කොටස. එතකොට මම ප්‍රස්තුතකරණය තුළදී ප්‍රධාන රීතීන් 3ක් සාකච්ඡා කරා. ඒ තමයි මෙන්න මේ පළවෙනි රීතිය. පළවෙනි රීතිය ඒ තමයි වාක්‍යමය අක්ෂර සඳහා වූ සංකේත සූත්‍ර කියන කාරණාව. ඊළාට තුන්වෙනි රීතිය ෆයි සංකේතමය සූත්‍රයක් නම් not ෆයි සංකේතමය සූත්‍රයක් කියන එක සහ හතරවෙනි රීතිය. එතකොට ෆයි හා සයි සංකේතමය සූත්‍රයන් නම් ෆයි ගම්ම්‍ය සයි, ෆයි සංයෝජක සයි, ෆයි වියෝජක සයි, ෆයි උභයගම්ම්‍ය සයි ඔන්න ඔය ටික සූත්‍රයන් වෙනවා කියලා. එතකොට මට අද සාකච්ඡා කරන්න තියෙන්නේ මෙන්න මේ 2 හා 5 කියලා ආඛ්‍යාතකරණයට එකතු වෙන අලුත් සූත්‍ර 2 ගැන. එතකොට දෙවැනි සූත්‍රයෙන් කියන්නේ අපි ආඛ්‍යාත අක්ෂරයකට පසුව යෙදෙන විචල්‍යයක් හෝ නාමයක් හෝ සංකේතමය සූත්‍රයක්. එතකොට ආඛ්‍යාත අක්ෂරයක් කියලා කියන්නේ අපි යම් ආකාරයක ප්‍රස්තුතයක් සංකේතවත් කිරීමට භාවිතා කරන ප්‍රස්තුතයක තිබෙන සාමාන්‍ය පද සංකේතවත් කිරීමට භාවිතා කරන අක්ෂරවලට. අපි උදාහරණයක් විතර ගත්තොත් එහෙම මිනිසුන් කියලා ගත්තොත් එහෙම ඒක සාමාන්‍ය පදයක්. අපි වෙන් රූපවල වර්ග විදියට ගන්න ඒවා තමයි වර්ග විදියට හඳුන්වන ඒවා තමයි ආඛ්‍යාතකරණයේදී අපි මේ ආඛ්‍යාත අක්ෂරයක් කියලා හඳුන්වන්නේ. එතකොට ආඛ්‍යාත අක්ෂරයක් ලියනකොට තනියම ලියන්න බෑ. ඒක ආඛ්‍යාතකරණයේ තියෙන රීතියක්. ඒක නිසා අපි එක්කෝ නාම අක්ෂරයක් ලියනවා. එහෙම නැත්නම් අපි විචල්‍යයක් ඒ සඳහා භාවිතා කරනවා. එතකොට F සංකේතමය සූත්‍රයක් නම් FA සංකේතමය සූත්‍රයකි FX සංකේතමය සූත්‍රයක් කියන එකයි ඒකින් කියන්නේ. ඊළඟට පස්වෙනි රීතියෙන් කියනවා ෆයි සංකේතමය සූත්‍රයක් නම් ඒ විචල්‍යයක් නම් ඒකෙදී සර්වවාචී ප්‍රමාණිකෘත්‍ය හා අස්තිවාචී ප්‍රමාණිකෘත්‍යයත් එක්ක එකතු වුණොත් ඒක සංකේතමය සූත්‍රයක් කියලා. අපි FX ගමුකෝ. FX සංකේතමය සූත්‍රයක් නම් සර්වවාචී ප්‍රමාණිකෘත්‍ය. සර්වවාචී ප්‍රමාණිකෘත්‍ය කියලා කියන්නේ සංයෝජකයේ උස්කොට ලිවීම. කියන්නේ සංයෝජකය අපි මේ විදිහට ගත්තොත් එහෙම සංයෝජකයට වඩා සර්වවාචී ප්‍රමාණිකෘත්‍ය විශාල වෙනවා. සර්වවාචී ප්‍රමාණිකෘත්‍ය ලියනකොටත් ඒ ප්‍රමාණිකෘත්‍යයට අනිවාර්යයෙන්ම විචල්‍යයක් ලියන්න ඕනේ. x කියන එක ගත්තා සර්වවාචී ප්‍රමාණිකෘත්‍ය f මේ x ඊට පස්සේ අපි මෙතනට fx කියලා ගන්නවා. එතකොට fx සංකේතමය සූත්‍රයක් නම් මෙන්න මේ සම්පූර්ණම වාක්‍ය සංකේතමය සූත්‍රයක් වෙනවා. මේකට අපිට අස්තිවාචී ප්‍රමාණිකෘත්‍ය දාලා ලියන්නත් පුළුවන්. අස්තිවාචී ප්‍රමාණිකෘත්‍ය කියලා කියන්නේ වියෝජකයේ උස්කොට ලිවීම. එතකොට ඒකටත් x කියන එක ගන්නවා. තනියම ලියන්න බෑ. එතකොට fx කියලා අපි ගන්න. එතකොට fx සංකේතමය සූත්‍රයක් නම් ඒක ප්‍රමාණිකෘත්‍යයත් එක්ක එකතු වුණාමත් ඒක සංකේතමය සූත්‍රයක් වෙනවා. එතකොට මම දැන් සුනිෂ්පන්න රීති සම්බන්ධ ප්‍රධාන අලුතෙන් අපිට එකතු වුණ රීතීන් 2ක් කතා කරා.
ඊළඟට මට කතා කරන්න තියෙන සංකේතමය වාක්‍ය කොහොමද අපි සංකේතකරණයට සමේ භාෂාමය ප්‍රකාශන සංකේතකරණයට ලක් කරන්න කියන එක. එතකොට අපිට අපි ලියාගමු සංක්ෂේප රටාවක් F A මිනිසෙකි එතකොට අපි ආඛ්‍යාතකරණයේ සංක්ෂේප රටාව ලියනකොටත් ඒකටත් යම් ආකාරයේ විචල්‍යයක් එකතු කරලායි ලියන්නේ. ඊළාට GA මැරෙන සුළුවේ. මැරෙන සුළුය. එතකොට මම මේක A ප්‍රස්තුතයක් විදිහට ගත්තොත් ඒ කියන්නේ සර්වවාචී ප්‍රතිජාන ප්‍රස්තුතයක් විදිහට ගත්තොත් සියලු මිනිසුන් මැරෙන සුළු වෙයි කියලා ගත්තොත් අපි ඒක ලියනවා සියලු මිනිසුන් මැරෙන සුළු වෙයි. එක ගන්නේ F X එක මම මෙහෙම ලියන්න සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය සියලු කියන නිසා සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය තියෙනවා සියලු මිනිසුන් මැරෙන සුළු. එතකොට මිනිසුන් වර්ගය ගම්ය මැරෙන සුළු වේ. එතකොට එතනත් x එක දාගන්න. මොකද මේ දෙකම මේ ප්‍රමාණික කෘත්‍යයත් එක්ක බැඳිලා තියෙන නිසා. ඒක නිසා සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය fx ගම්ය gx අපි ඒ ප්‍රස්තුතයක සංකේතකරණය කියලා ගන්නවා. මොකද හේතුව මේකෙදී අනිවාර්යයෙන්ම සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය තියෙන්න ඕනේ, ගම්යක් තියෙන්න ඕනේ. ආඛ්‍යාත අක්ෂර දෙක අතර. ඊළඟට E එකක් ගත්තොත් මේකේ අපි මේකම ගමු E ප්‍රස්තුතයක් විදිහට. E ප්‍රස්තුතය විදිහට මේකම ගත්තොත් එහෙම කිසිම මිනිසෙක් මැරෙන සුළු නොවේ. කිසිම මිනිසෙක් මැරෙන සුළු නොවේ කියලා આવොත් එහෙම ඒකේ සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය එනවා. ඒකට පළවෙනියටම එන්නේ අපිට මිනිසෙක් කියන එක. මිනිසෙක් ඊළාට ගම්ය මැරෙන සුළු නොවේ. එතකොට මැරෙන සුළුයි කියන්නේ gx නොවේ කියන නිසා මම මෙතන නොට් එකක් දාගන්නවා. නිෂේධනය. එතකොට E ප්‍රස්තුතයක තියෙන්නේ සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය fx ගම්ය not gx කියන එක. ඊළඟට I ප්‍රස්තුතයකට ගියොත් එහෙම මේකම අපි ගමු I එකකට සමහර මිනිසුන් මැරෙන සුළු වේ. සමහර කිව්වහම පස්සේ අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය. එතකොට මිනිසුන් කියන්නේ fx සංයෝජක මැරෙන සුළුයි කියලා කියන්නේ gx. කොට I ප්‍රස්තුතයක සංකේතකරණය එන්නේ සර්වවාචී අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය fx සංයෝජක gx කියලා. මේකම O ප්‍රස්තුතයකට ගියොත් මේකම අපි O ප්‍රස්තුතයකට ගියොත් එහෙම අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය fx සංයෝජක දැන් සමහර මිනිසුන් මැරෙන සුළු නොවේ. fx සංයෝජක gx කියන්නේ මැරෙන සුළුයි කියන එක මැරෙන සුළු නොවන නිසා අපි not gx කියලා ගන්නවා. ඒකට ওই ටික තමයි A E I O කියන ප්‍රස්තුතවල ප්‍රධානතම අපි කියනවා සංකේතකරණයන් වෙන්නේ. අපි ඊළඟට බලමු ආඛ්‍යාතකරණයේ ව්‍යුප්පන්න ගැන. ආඛ්‍යාතකරණයේ ව්‍යුප්පන්න ගැන කතා කරනකොට අපිට මුලින්ම අපි ප්‍රස්තුතකරණය තුල සාකච්ඡා කරපු ව්‍යුප්පන්න රීති ටික මේකටත් අදාළ වෙනවා. ගම්‍ය සඳහා භාවිතා වෙන අස්තිපකාර රීතිය හා නාස්තිපකාර රීතිය, සංයෝජකය සඳහා භාවිතා වෙන සරල කිරීම හා ආබද්ධ කිරීම, දුබල වියෝජකය සඳහා භාවිතා වෙන දුබල වියෝජකය සඳහා භාවිතා වෙන ආකලනය කිරීම හා නාස්ති අස්තිපකාර රීතිය, ප්‍රබල වියෝජකය සඳහා භාවිතා වෙන අස්ති නාස්තිපකාර රීතිය, ඊළඟ රීතිය උභයගම්‍ය සඳහා භාවිතා වෙන මූලික රීතීන් දෙක වෙන
ගම්මේ උභයගම්මේ සහ උභයගම්මේ ගම්ම්‍ය රීතිය. ඊළඟට පොදු රීති දෙක ද්විත්ව නිෂේධනය සහ පුනර්යෝජක රීතිය කියන ඔන්න ඔය රීතීන් ටික අපිට මේකෙත් වැදගත් වෙනවා. හැබැයි ඒ විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ආඛ්‍යාතකරණය සඳහා තවත් රීතීන් කිහිපයක් එකතු වෙලා තියෙනවා. පළවෙනි එක තමයි සර්වවාචී අවස්ථාකරණය. අවස්ථාකරණය කියලා කියන්නේ ප්‍රමාණික කෘත්‍යයක් ඉවත් කොට ලිවීමක්. අවස්ථාකරණයේදී සිද්ධ වෙන්නේ ප්‍රමාණික කෘත්‍ය ඉවත් කොට ලිවීමක්. අපි සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය fx කියලා තිබුණොත් එහෙම අපිට පුළුවන් fx කියලා ලියා ගන්න. කැමති නම් මේකට මාරු කරගන්න පුළුවන්. fa කියලා ගන්නත් පුළුවන්. fy කියලා ගන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. එතකොට අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය වෙන කරන්නේ සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය කරන්නේ සර්වවාචී අවස්ථාකරණයේදී කරන්නේ සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය ඉවත් කරලා ඒකේ තියෙන ආඛ්‍යාතක්ෂරයේ ලියනවා. එක්කෝ ඒකට තියෙන විචල්‍යම භාවිතා කරන්න පුළුවන්, නැත්නම් නාමාක්ෂරයක් හෝ අලුත් විචාරයක් භාවිතා කරන්න පුළුවන්. අස්තිවාචී අවස්ථාකරණයේදී වෙන්නේ අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය ඉවත් කොට ලිවීම. අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය fx කියලා આવොත් එහෙම හැබැයි මේක තියෙන එකක් තමයි මේ ලියනකොට අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය ඉවත් කොට ලියනකොට මේකේ නාමාක්ෂරයට සම්බන්ධ විචල්‍ය මාරු වෙන්න ඕනේ. එය ආඛ්‍යාතක්ෂරයට සම්බන්ධ විචල්‍ය මාරු වුණාම x කියන එක මට මෙතන ලියන්න බෑ. y කියන එක තමයි ලියන්න ඕනේ. හැබැයි ඒකෙදී fa කියලා භාවිතා කරන්න බෑ. එහෙම භාවිතා කරොත් ඒක වැරදි. හරි. එතකොට ඒ ටික තමයි අස්තිවාචී අවස්ථාකරණයේදී සිද්ධ වෙන්නේ. අස්තිවාචී අවස්ථාකරණයේදී අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය ඉවත් වෙනවා. ඉවත් වෙනකොට ආඛ්‍යාතය තුල තියෙන ආඛ්‍යාතක්ෂරය තුල තියෙන විචල්‍ය මාරු වෙනවා. ඒක අනිවාර්ය වෙනවා. හැබැයි ඒක නාමාක්ෂරයක් වෙන්න බෑ. ඊළඟ එක තමයි ප්‍රමාණිකාරක අස්තිවාචී සාමාන්‍යකරණය. අස්තිවාචී සාමාන්‍යකරණයේදී සිද්ධ වෙන්නේ අස්තිවාචී ප්‍රමාණික කෘත්‍යයක් එක්කොට ලිවීම. එතකොට ඒකදී අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය කැමති විදිහට එක්කොට ලියන්න පුළුවන්. fa තියෙනවා නම් fx කියලා ගන්න පුළුවන්. fx තියෙනවා නම් ඒ විදිහටම අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය එක්කට ලියන්න පුළුවන්. කැමති නම් වෙන් කරලා අපිට ඕනෑම හැටියක ලියා ගැනීමේ නිදහසක් තියෙනවා. ඊළඟ එක ප්‍රමාණිකාරක නිෂේධනය. ප්‍රමාණිකාරක නිෂේධනය කියලා කියන්නේ పూర్වෙන් හෝ අපරෙන් තියෙන නිෂේධනයක් ස්ථාන මාරු කරලා ලියන්න පුළුවන්. අපි මේ විදිහට ගමුකෝ. සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය fx ඉස්සරහින් නිෂේධනයක් තියෙනවා. මට මේක ලියා ගන්න පුළුවන් අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය මේ නිෂේධනය මේ පැත්තට යනවා. එතකොට ප්‍රමාණික කෘත්‍ය මාරු වෙනවා. නිෂේධනය fx කියලා. හරි. එතකොට මේ ඉස්සරහා තියෙන නිෂේධනය පිටිපස්සට යනවා, ප්‍රමාණික කෘත්‍ය මාරු වෙනවා. නැත්තම් මට මේක තවත් විදිහකට ගත්තොත් එහෙම. මේක තවත් විදිහකට ගත්තොත් එහෙම අස්තිවාචී ප්‍රමාණික කෘත්‍ය not fx කියලා තිබුණොත් එහෙම මට මේක ඉස්සරහට ගෙනියන්න පුළුවන් නිෂේධනය සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය වෙනවා fx වෙනවා. අපිට ඕනෑම හැටියකට මාරු කරගන්න පුළුවන්. මොකක් හරි හේකින් අපි කියමුකෝ මේකම අරගෙන ඉවරලා මෙතන නිෂේධනය ඇවිල්ලා fx ආවා කියලා. එතකොට මට ඒක ලියා ගන්න පුළුවන් සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය not fx කියලා. ගැටලුවක් වෙන්නේ නැත. එතකොට මේකට අපි කියනවා ප්‍රමාණිකාරක නිෂේධනය කියලා. එතකොට ඔන්න ඔය මූලික රීතීන් පදනම් කරගෙන තමයි අපි තර්ක ව්‍යුප්පන්න කිරීමට ගමන් කරන්නේ. මේ තර්ක ව්‍යුප්පන්න කරනකොට අපිට අසම්භාව්‍ය ව්‍යුප්පන්න උපකල්පනය, වක්‍ර ව්‍යුප්පන්න උපකල්පනය, ඍජු ව්‍යුප්පන්න කියන සහායක ව්‍යුප්පන්න කියන ඔය ඕනෑම ව්‍යුප්පන්නයක් භාවිතා කරන්න පුළුවන්. එතකොට මම මෙතන තියෙනවා දීලා ව්‍යුප්පන්නයක්. අපි බලමු මේක සාධනය කරන්නේ කොහොමද කියලා. එක දක්වන්න GA නිගමනය ලියනවා දක්වන්න පේලියක් විදිහට. දෙක සර්වවාචී ප්‍රමාණික කෘත්‍ය fx ගම්ම්‍ය
gx එක පළවෙනි අවයවය. එතකොට මම මේකේ ප්‍රමාණිකෘතය ඉවත් කරලා ලියනවා fx ගම්ම්‍ය මේක මං ඒ විදිහට ගන්න වෙනවා මොකද හේතුව මට නිගමනය තියෙන්නේ fa කියලා. එක නිසා fa ගම්ම්‍ය ga කියලා ගන්නවා. ඒ දෙක සර්වවාචී අවස්ථාකරණය 3 4 fa කියලා ගන්නවා. fa කියන්නේ දෙවනි අවයවය. ඒක නිසා 5 ගන්න පුළුවන් මට ga කියලා 3 4 අස්ථි ප්‍රකාර රීතිය. මට මේක කපා ගන්න පුළුවන් නිගමනය සාධනය වෙලා තියෙන නිසා. ඊළඟට මම මේ ගානත් හැදුවොත් එහෙම සාධනය කරොත් එහෙම සාධනය කළොත් එහෙම එක දක්වන්න fx නිෂේධනය not fx දෙක not fx ගම්ම්‍ය gx එක පළවෙනි අවයවය. එතකොට මට මේක 3 ඉස්සරහ නිෂේධනයක් තියෙන නිසා මට මේ ප්‍රමාණිකෘතය ඉවත් කරලා ලියන්න පුළුවන් මාරු කරලා. එතකොට ඒක මාරු කරගන්නකොට එක අපේ නිෂේධනය අයින් කරලා සාධනය කරමු. එතකොට මට මේකේ ප්‍රමාණිකෘතය ඉවත් කරලා ලියන්න පුළුවන්. ප්‍රමාණිකෘතය ඉවත් කරාන් පස්සේ fx ගම්ම්‍ය gx එක දෙක සර්වවාචී අවස්ථාකරණය 4 not gx එක දෙවනි අවයවය. එතකොට 5 not fx ගන්න පුළුවන්. එතකොට ඒක 3 4 අස්ථි නාස්ති ප්‍රකාර රීතිය නාස්ති ප්‍රකාර රීතිය. එතකොට මම නිගමනය ඔප්පු වෙලා තියෙන නිසා ඒක කපා ගන්න පුළුවන්. ඊළඟට මේක තවත් ආකාරයක්. නිගමනය විදිහට සර්වවාචී ප්‍රමාණිකෘතයක් තියෙනවා නම් අපි දක්වන්න පේලි දෙකක් ලියා ගන්න වෙනවා. මුලින්ම සර්වවාචී ප්‍රමාණිකෘතය විදිහට ලියලා තියෙන නිගමනයේ විදිහටම ලියා ගන්නවා. hx කියලා ගන්නවා. දෙවනියට ආයි දක්වන්න කියලා ලියා ගන්නවා. සර්වවාචී ප්‍රමාණිකෘතය ඉවත් කරලා hx කියලා ගන්න. 3 අපි දැන් මෙතන ගම්ම්‍ය වාක්‍යයක් තියෙන නිසා අපිට අසම්භාව්‍ය ව්‍යුප්පන්න උපකල්පනයට යන්න පුළුවන්. අසම්භාව්‍ය ව්‍යුප්පන්න උපකල්පනය 4 අපිට දැන් පුළුවන් අවයවයක් ගන්න. මම ගන්නවා පළවෙනි අවයවය fx ගම්ම්‍ය gx එක අවයවය 5 fx ගම්ම්‍ය gx 4 සර්වවාචී අවස්ථාකරණය 6 gx 3 5 අස්ථි ප්‍රකාර රීතිය 7 ඊට පස්සේ මට පුළුවන් දෙවෙනි අවයවය ගන්න gx සර්වවාචී ප්‍රමාණිකෘතය ගම්ම්‍ය hx එක දෙවෙනි අවයවය. ඊට පස්සේ මට පුළුවන් 8 ඒකෙත් ප්‍රමාණිකෘතය ඉවත් කරලා ලියන්න hx ගම්ම්‍ය gx ගම්ම්‍ය hx
7 සර්වාචී අවස්ථාකරණය 9 මට මෙතන gx තියෙන නිසා hx ගන්න පුළුවන්. ඒ කියන්නේ 6 8 අස්ති ප්‍රකාර රීතිය. මොකට මට මෙතන hx ඔප්පු වෙලා මේක අපරාංග ඔප්පු වෙලා ඒක නිසා මේ දක්වන්න පේලිය කපා ගන්නවා. එතකොට මේකත් මට කපා ගන්න පුළුවන් ප්‍රධාන දක්වන්න පේලිය. ඔන්න ඔය විදිහට තමයි මේ තර්කයක් අපි ව්‍යුප්පන්න ක්‍රමයෙන් ආඛ්‍යාත කලණය යටතේ සාකච්ඡා කරන්න නැත්නම් විසඳා ගන්න. ඊළඟ අපිට ප්‍රමේයන් ගැන කතා කරන්න තියෙනවා. ප්‍රමේයන් වල ඔයගොල්ලෝ දන්නවා අපිට අවයව රහිත සප්‍රමාණ තර්කයක් තමයි ප්‍රමේයන් වලින් අපිට ඉදිරිපත් වෙන්නේ. අපි බලමු මේ ප්‍රමේය සාධනය කරන්නේ කොහොමද කියලා. එක දක්වන්න සර්වාජී ප්‍රමාණිකෘත්‍ය not fx උභයගම්ම්‍ය not අස්තිවාචී ප්‍රමාණිකෘත්‍ය fx. එතකොට මම දෙක ආයි දක්වන්න කියලා ගන්නවා සර්වාජී ප්‍රමාණිකෘත්‍ය not fx ගම්ම්‍ය අස්තිවාචී ප්‍රමාණිකෘත්‍ය not fx කියලා. මට 3 ගන්න පුළුවන් මේක පූර්වාංගය සර්වාජී ප්‍රමාණිකෘත්‍ය not fx ඒ අසම්භාව්‍ය ව්‍යුප්පන්න උපකල්පනය යටතේ. 4 මට not fx ගන්න පුළුවන් ඒ not fx ගන්න පුළුවන් ඒ 3 සර්වාචී අවස්ථාකරණය යටතේ. එතකොට මට මේකට අපරාංගය මෙතන මම ඔප්පු කරන්න ඕනේ. මෙතන මට එකතු කරන්න පුළුවන් ප්‍රමාණිකෘත්‍යයක් ප්‍රමාණිකෘත්‍යයක් එකතු කරන්න පුළුවන්. ඒ එකතු කරන්න කලින් ඊට පස්සේ මට මෙතන දක්වන්න කියලා අපිට අපරාංගය ලියා ගන්න පුළුවන්. මේකේ 6 මට මෙතන මේ නිෂේධන ඉවත් කරලා ලියන්න පුළුවන්. වක්‍ර ව්‍යුප්පන්න උපකල්පනය. ඊට පස්සේ මට 8 ගන්න පුළුවන් මේකේ ප්‍රමාණිකෘත්‍ය ඉවත් කරලා. එතකොට මට මේකේ මෙතන ප්‍රමාණිකෘත්‍ය ඉවත් කරලා ගන්නකොට මට මෙතන සිද්ධ වෙනවා fy කියලා වෙනස් කරගන්න. එතකොට ප්‍රමාණිකෘත්‍ය ඉවත් කරනකොට fy කියලා එනවා 6 අස්තිවාචී අවස්ථාකරණය. ඊට පස්සේ 8 පුනර් කරනවා not fy කියලා
එතකොට මට ඒක නිෂේධනයක් ගන්න පුළුවන්. 4 පුණා. මට මේක එතකොට මේ දෙක විසංවාදයන් නිසා මට මේක කපා ගන්න පුළුවන්. මෙතන අපරාංගය ඔප්පු වෙනවා. ඒක නිසා මේ පැත්ත කපා ගන්න පුළුවන්. දැන් 9 ආයි දක්වන්න කියලා ගන්නවා. මේකෙම අනිත් පැත්ත අස්තිවාචී ප්‍රමාණිකෘත්‍ය fx ගම්ම්‍ය සර්වාචී ප්‍රමාණිකෘත්‍ය not fx 10 මම මේකේ පූර්වාංගය ලියා ගන්නවා අසම්භාව්‍ය ව්‍යුප්පන්න උපකල්පනය යටතේ අසම්භාව්‍ය ව්‍යුප්පන්න උපකල්පනය ළඟට 11 මට මේ නිෂේධනය මේ පැත්තට ගන්න පුළුවන් සර්වාචී ප්‍රමාණිකෘත්‍ය වෙනවා x නිෂේධන fx. එතකොට මේකේ අපරාංගය මට සාධනය වෙලා තියෙන්නේ. ඒකට අපි කියනවා 10 ප්‍රමාණිකාරක නිෂේධනය කියලා. එතකොට මට මේක කපා ගන්න පුළුවන්. එතකොට මේ වාක්‍ය දෙක අපි උභයගම්ම්‍ය වාක්‍යයන් නිසා එකතු කරනවා. සර්වාචී ප්‍රමාණිකෘත්‍ය not fx උභයගම්ම්‍ය not අස්තිවාචී ප්‍රමාණිකෘත්‍ය fx. එතකොට ඒක එකතු වෙන්නේ 2 9 ගම්ම්‍ය උභය ගම්ම්‍ය රීතිය යටතේ. එතකොට මට මුළු වාක්‍යෙම සාධනය වූ වාසේ සලකලා හමාර කරගන්න පුළුවන්. තමයි ප්‍රමේය සාධනය කරන ආකාරය. ඊළඟට ආඛ්‍යාතකලනීය රුක් සටහන් ආඛ්‍යාතකලනීය රුක් සටහන් වලදී අපිට ප්‍රධාන අපි කතා කරපු ප්‍රස්තුතකලනයේදී කතා කරපු රුක් සටහන් ටිකම තමයි මේකෙත් සාකච්ඡා කරන්න තියෙන්නේ. හැබැයි වෙනසකට තියෙන්නේ මේකේ අපි පාවිච්චි කරනවා ප්‍රමාණිකාරක නිෂේධනය සහ ඊළඟට මේ අස්තිවාචී අවස්ථාකරණය කියන රීති දෙක. ඒ රීති දෙක ඔයගලන්ට මතක ඇති. මම කලින් කතා කරා ඒ රීති දෙක අදාළ වෙන්නේ ආඛ්‍යාතකලනයේ අපි සාකච්ඡා කරපු මේ ව්‍යුප්පන්න රීති දෙයක් යටතේ. දැන් මේක බලන්න දැන් මෙතන දීලා තියෙනවා දැන් සර්වාචී ප්‍රමාණිකෘත්‍ය. එතකොට සර්වාචී ප්‍රමාණිකෘත්‍ය ඉවත් කරලා අපිට ලියාගෙන ඉවරලා ඒ ගම්මේ සත්‍යය කියලා ගන්න පුළුවන්. ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි මෙතන සර්වාචී ප්‍රමාණිකෘත්‍ය නිෂේධනයක්. එතකොට නිෂේධනය අපි අස්තිවාචී ප්‍රමාණිකෘත්‍යයක් බවට, ඒ කියන්නේ ප්‍රමාණිකාරක නිෂේධනය බවට පත් කරලා ඒ නිෂේධනය පිටිපස්සට ගෙනහිල්ලා ඒ කියන්නේ අදාළ ආඛ්‍යාතාක්ෂර වලට ගෙනහිල්ලා සර්වාචී ප්‍රමාණිකෘත්‍ය අස්තිවාචී ප්‍රමාණිකෘත්‍යයක් බවට පත් කරගන්නවා. ඊට පස්සේ අපි කරන්නේ මේ අස්තිවාචී ප්‍රමාණිකෘත්‍ය ඉවත් කරගන්න. ඉවත් කරගන්නකොට අස්තිවාචී අවස්ථාකරණයේ භාවිතා කරපු විචල්‍යයන් මාරු කළ යුතුයි කියන රීතිය මේකෙදි භාවිතා කරනවා. එතකොට fy ගම්ම්‍ය gy කියලා එනවා වරහන් පිට නිෂේධනය. ගම්ම්‍ය අසත්‍ය වෙලා තියෙනවා. ඒක නිසා fy අසත්‍යයි fy not gy කියලා ගන්නවා. මෙතනත් එහෙමයි. මෙතන ගම්ම්‍ය වාක්‍යයක් තියෙන්නේ. හැබැයි ගම්ම්‍ය වාක්‍යය අසත්‍යයි කියලා තියෙනවා. එතකොට පූර්වාංගයේ සත්‍යය අපරාංගයේ අසත්‍යයි කියලා ගන්නවා. ඊළඟ පූර්වාංගයේ තියෙන්නේ අපිට මෙතන වියෝජක වාක්‍යයක්. ඒ කියන්නේ මේ අස්තිවාචී ප්‍රමාණිකෘත්‍යයක් සහිත වාක්‍යයක්. එතකොට කරන්නේ අස්තිවාචී ප්‍රමාණිකෘත්‍යය සහිත වාක්‍ය අපි ඉස්සල්ලාම කරන්නේ ඒක අපි අරගන්නවා. එතකොට ඒක අරගත්තහම පස්සේ ඒකේ අපි fy කියන එක තමයි ගන්න. ඒක ඉවත් කරලා එතකොට අස්තිවාචී අවස්ථාකරණය භාවිතා කරනවා. එතකොට මෙතන සර්වාචී ප්‍රමාණිකෘත්‍ය තියෙන තැන නොට් එකක් තියෙනවා. ඒ නොට් එක පිටිපස්සට ගෙනියනවා සර්වාචී ප්‍රමාණිකෘත්‍ය අපිට ලබා ගන්න. ඒකෙදි ප්‍රමාණිකාරක නිෂේධනය භාවිතා කරනවා. එතකොට ඒක අස්තිවාචී ප්‍රමාණිකෘත්‍යයක් බවට පත් වෙනවා. එතකොට ඒකෙදි අපි අස්තිවාචී ප්‍රමාණිකෘත්‍ය ඉවත් කරනවා gx කියන එක gy බවට පත් වෙනවා. ඔන්න ওই ටික තමයි එතකොට අලුතෙන් කතා කරන්න තියෙන්නේ. අපි දැන් බලමු කොහොමද මේ වගේ වාක්‍යයක් රුක් සටහන් ක්‍රමයේ සාධනය කරන්න කියලා. දැන් මේකේ තියෙන කලින් වගේම තමයි අපි ප්‍රස්තුතකලනයේ පාවිච්චි කරා වගේම අවයව ටික ගසක කඳක ආකාරයෙන් ලියා ගන්නවා. fx ගම්ම්‍ය gx ඊළඟට නිගමනයේ නිෂේධනය ගන්නවා. fx ගම්ම්‍ය gx මෙතන ප්‍රමාණිකෘත්‍යයක් සහිත නිෂේධනයක් තියෙන නිසා අපි ඒක ප්‍රමාණිකාරක නිෂේධනයට දාගන්නවා. එතකොට
all x තියෙන එක sum x බවට පත් වෙනවා. එතකොට මේ නිෂේධනය පිටිපස්සට යනවා. එතකොට මෙතන sum y කියලා එන්න ඕනේ. මෙතන sorry. මෙතන fx gx බවට පත් වෙනවා. එතකොට මම මෙතන ප්‍රමාණිකෘතය ඉවත් කරලා ලියනවා. එතකොට මේකේ fy ගම්ම්‍ය gy කියලා ගන්නවා. මෙතන ගම්ම්‍ය අසත්‍ය වෙලා තියෙන්නේ අසත්‍ය වෙන අවස්ථා එකයි තියෙන්නේ. fy not gy කියලා ගන්නවා. ඊළඟට මට ප්‍රධාන වාක්‍යයට යන්න පුළුවන්. මෙතන තියෙන ගම්ම්‍ය වාක්‍යය පූර්වාංගය සහ අපරාංගය මට වෙන් කරගන්න පුළුවන්. එතකොට මම මේකෙදි පූර්වාංගය අසත්‍ය වෙනවා කියලා ගන්නවා. not fx all x fx නිෂේධනය. ඊළඟට මෙතන අපරාංගයේ සත්‍යය කියලා ගන්නවා gx කියලා. ඊළඟට මෙතන ප්‍රමාණිකෘත්‍යය මම මේ පැත්තට ගෙනියනවා. එතකොට අස්තිවාචී ප්‍රමාණිකෘත්‍යය not fx කියලා එනවා. මම අස්තිවාචී ප්‍රමාණිකෘත්‍යය ඉවත් කරනවා fy not fy කියලා එනවා. එතකොට fy ට fy කැපෙනවා. ඊළඟට all x gx තියෙනවා. එතකොට මම මේකත් ඉවත් කරගන්නවා. මම gy කියලා ගන්නවා. මෙතන මට not gy තියෙන නිසා එතකොට gy ට not gy නිෂේධනයක් වෙනවා. මේ තර්කය සප්‍රමාණයි. එතකොට මේකෙත් යම්කිසි රුකක් විවෘතව තිබුණොත් එහෙම ඒ තර්කය අපි නිෂ්ප්‍රමාණයි කියලා සලකනවා. එතකොට මම අද කතා කරා ආඛ්‍යාතකරණයේ සංකේතකරණය ව්‍යුප්පන්න සහ ප්‍රමේයයන් ඒ වගේම රුක් සටහන් කියන ඒවා. ඊළඟට අපිට තවත් පාඩමකින් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙන්න පුළුවන්. ආයුබෝවන්.